2018 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. පළවෙනි පත්‍රයේ අපි A කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා ගැටලු 25ම. ඊට පස්සේ B කොටස තමයි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. B කොටසෙත් ගණන් අපි තුනක් සම්පූර්ණයෙන් අවසන් කරා. හතරවෙනි ගැටලුවේ A කොටස අපි සාකච්ඡා කරා. දැන් එහෙමනම් අද ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරන්නේ හතරවෙනි ගැටලුවේ B කොටස ඉඳලා ඉදිරියට. B කොටසේ තියෙන රුක් සටහන් ගැටලුවක් අපි ඉස්සෙල්ලා ගාන කියවමු. ඔයාලා ප්‍රශ්න පත්‍රය අරගෙන සූදානම් වෙන්න ගැටලුව සාකච්ඡා කිරීමට. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගී වන ප්‍රථම තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 5න් 3කි. මේක ගැටලුවේ දීලා තිනවා 5න් 3යි කියලා. ඊළඟට ඔවුන් ප්‍රථම තරගයේ ජය ගත්තොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7කි. එහෙනම් පළවෙනි තරගයේ ජය ගත්තොත් එහෙම දෙවෙනි තරගයේ ජය ගන්න මෙතන ජය මේ පැත්තේ තියෙන පරාජය දෙවෙනි තරගයේ ජය ගන්න තියෙන සම්භාවිතාව 10න් 7යි කියලා කියනවා. එහෙනම් මෙතනදී සම්භාවිතාව එනවා 10න් 7ක්. ඒතර මෙතන ජය ගන්න සම්භාවිතාව 5න් 3ක් තියෙනවා කියලා කියන්නේ ඒත් එක්කම අපිට මෙතනත් පුරව ගන්න පුළුවන් 5න් 3ක් ජය ගන්නවා නම් පරාජය වෙන්න පයන්න දාලා තියෙනවා පරාජය කියන එක පරාජය වෙන්න තියෙන සම්භාවිතාව 5න් 2යි. ඊළඟ දෙවෙනි තරගය ගත්තොත් එහෙම දෙවෙනි තරගයේ ජය ගන්න තියෙන සම්භාවිතාවය 10න් 7යි කියන්නේ දෙවෙනි තරගයේ මෙතනත් අපිට පුරව ගන්න පුළුවන් පරාජය වෙන්න තියෙන සම්භාවිතාව 10න් තව 10 වෙන්න 3ක් අඩුයිනේ 10න් 10 නෙන්න අවශ්‍ය වෙන්නේ මෙතන මේ රුක්කේ වෙන්න මේ කොටස 10න් 10 එන්න ඕනේ මෙතන 5න් 5 එන්න ඕනේ ඒකට නම් මෙතන 10න් 7ක් තියෙනවා තවත් 10න් 3ක් තමයි මෙතන එකතු කරන්න අවශ්‍ය වෙන්නේ මෙතන 5න් 3ක් තියෙනවා තව දෙකක් අඩුයි නම් ඔන්න 5න් ඉතුරු දෙක දාපුවම 5න් 5 සම්පූර්ණ ඒක සම්පූර්ණ වෙනවා ඊළඟට කියනවා ප්‍රථම තරගයේ පරාජය වුවොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 2න් 1කි. එහෙනම් ප්‍රථම තරගයේ පළවෙනි තරගය පරාජය වුණොත් එහෙම ඊළඟ දෙවෙනි තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 2න් 1යි. එහෙනම් ජය ගැනීමේ සම්භාවිතාව මෙතන ඔන්න 2න් 1යි කියලා කියනවා. ගැටලුවේ තියෙනවා. මෙම තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ රුක් සටහනක් රූපයේ දැක්කේ. දැන් අපි අසම්පූර්ණ රුක් සටහන තමයි අපි ඉස්සරහම ඇඳලා තිබ්බේ. ඒකලා දැන් මෙන්න මේ කොටස් මේ භාගය අපි ඔය සම්පූර්ණ කරගෙන යනවා. එතකොට මෙතන පළවෙනි තරගයේ පරාජය වුවොත් දෙවෙනි තරගයේ ජය ගන්න තියෙන අවස්ථාව තියෙන්නේ 2න් 1යි. ඒ කියන්නේ පරාජය වෙන්න තියෙන අවස්ථාව එහෙනම් උතන ඒකත් 2න් 1යි. 2න් 1යි 2න් 1යි 2න් 2ක් වෙනවා. ඒ කියන්නේ එකක් වෙනවා. එතකොට එහෙමනම් ඔන්න ඕක තමයි රුක් සටහන අපි මේ ගැටලුව කියවනවත් එක්කම ඔන්න රුක් සටහන ඇඳගෙන ගියා. මෙන්න මේ හිස්තැන් ටික මෙතන පුරවන්න තියෙනවා. එහෙමනම් මේකේ මේ ගැටලුවේ B කොටසේ පළවෙනි අංක 1 වෙන්නේ රුක් සටහන පුරවන්න කියලා. දැන් අපි මේ ගැටලුව සාකච්ඡා කරනවත් එක්කම රුක් සටහන සම්පූර්ණයෙන් පුරවුවා. ඊළඟ ප්‍රශ්නේ විදිහට අහන දෙවෙනි කොටස විදිහට අහන එක් තරංගයක් හෝ ජය ගැනීමේ සම්භාවිතාව. දැන් එක තරංගයක් හෝ ජය ගැනීමේ සම්භාවිතාව කියලා කියන්නේ එහෙමනම් මෙතන තරංග එකක් කියලා කියන්නේ දෙකක් ජයගත්තා කියලා ගැටලුවක් නැහැ. එහෙනම් මෙන්න මේ අත්ත තියෙනවා. අපි දන්නවා අත්ත දිගේ ಗುಣ කරන්න ඕනේ. නම් මෙතන මේ අත්ත දිගේ 5න් 3 ಗುಣ කිරීම 10න් 7. මෙතන එන්නේ මොකද්ද? 5න් 3 ಗುಣ කිරීම 10න් 7. ඔන්න මේ අත්තේ තියෙන සම්භාවිතාව. එක තරගයක් හෝ කියලා කියන්නේ මෙතනින් ආයසරයක් අපි යන්න පුළුවන්. මෙතන ජය ඊළඟ පරාජය. ඒ කියලා කියන්නේ මෙතනින් එනවා මේ අත්ත දිගේ ගියොත් එහෙම 5න් 3 ಗುಣ කිරීම 10න් 3. අත්ත දිගේ ಗುಣ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මේක පරාජය ජය. ඒ කියන්නේ මෙතනත් එක තරගයක් ජය අරන් තිනවා. ඒ කියන්නේ 5න් 2 ಗುಣ කිරීම 2න් 1. ඔන්න අවස්ථා ටික. ඉතින් මෙතන මේ ගත්තොත් එimhe සම්පූර්ණ තරඟ දෙකම පරාජය. ඉතින් මෙන්න මේ අත තුනම ඔයගේ ಗುಣ කරලා ගත්තා. ඊළඟට එහෙනම් මෙන්න මේ සම්භාවිතාවේ එකතු අත්ත දිගේ ಗುಣ කරන්න ඕන. අතු ඔයගේ මේ අත එකතු කරන්න ඕන. එහෙනම් සම්භාවිතාව අපිට ගන්න පුළුවන් මෙන්න මේ අගයන්ගේ එකතුව. මේක සුළු කරොත් එහෙම මෙතන මේ අතු ටික එකතු අපි ගත්තා 10 වරක් 50යි 50න් 7 වරක් 3 21යි ධන මෙතනත් 50න් 3 වරක් 3 9යි ධන මෙතන 5 වරක් 2 10යි 10න් 2යි 10න් 2 කියලා කියන්නේ මේක අපි 5න් ගුණ කරොත් එහෙම 50 වෙනවා මේ පැත්තත් 5න් ගුණ කරපුවාම 5 වරක් 2
මෙතන 10ක් එනවා. එතන මෙතන 10 වරක් 5 50ක් එනවා. මෙතන 10යි 9යි 19යි 19යි 21යි 40යි. එහෙමනම් උඩ එනවා එකතු කරපුවාම මේක පොදු හරේ 50 කියලා අරගෙන එකතු කරපුවාම 21 ධන 9 ධන දෙවරක් 5 10 ඒ කියලා කියන්නේ මේක එකතු කරපුවාම යට 50 තියෙනවා 21යි 9යි 30යි 30යි 10යි 40යි 50න් 40 එහෙම නැත්නම් අපිට තව ටිකක් මේක කෙටි කරලා කියන්න පුළුවන් 5න් 4 එහෙනම් එක තරංගයක් හෝ ජය ගැනීමේ සම්භාවිතාව වෙන්නේ 5න් 4යි. දැන් මේ ගැටලුවේදී ලකුණු දීම් පටිපාට වෙන්නේ රුක් සටහන සම්පූර්ණයෙන් පුරවන ලකුණු 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ අතු ටිකේ ಗುಣ කිරීම ටික එකතු කරන එකට ලකුණු එකක් හම්බ වෙනවා. ಗುಣ කරලා අරගෙන එකතු කරනවාට එකතු කිරීම මෙන්න මේ කොටස දානවට ලකුණු එකක් හම්බ වෙනවා. ඊළඟ මේක සුළු කරලා පිළිතුර ගන්නවට ලකුණු එකක් හම්බ වෙනවා. ඒතර මේ කොටසට B කොටසට 5ක් හම්බ වෙනවා. මෙතන 4 වෙනි ගානේ B කොටසට අපි කලින් වීඩියෝෙන් සාකච්ඡා කරා 4 වෙනි ගානේ A කොටස. ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ විදිහට තමයි 4 වෙනි ප්‍රශ්නෙට ලකුණු 10 හැදෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තියෙන අවසාන ගැටලුව 5 වෙනි ගැටලුව. මේකෙදි කරන්න තියෙන්නේ මම ගැටලුව ඉස්සෙල්ලා කියවන්නම්. පහත දී ඇත්තේ සන්තතික දත්ත 48ක සාමූහික සංඛ්‍යා ව්‍යාප්තියකි. දැන් මෙතන සංඛ්‍යානේ ගන්න සංඛ්‍යා ව්‍යාප්තියක් තමයි මේ දීලා තියෙන්නේ. මෙහි 10 20 ප්‍රතිපාන්තරයේ 10ට සමාන හෝ ඊට වැඩි නමුත් 20ට අඩු දත්ත සියල්ල අයත්. එහෙනම් 10 20 ප්‍රතිපාන්තරය කියලා කියන්නේ මෙතන ප්‍රශ්න පත්‍රෙත් එක්ක ඔයාලා මේක බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ මේ ගැටලුවේ මේ කොටස් ටික දීලා තියෙනවා. 10 20 කියන ප්‍රතිපාන්තරේ මේ 10 කියන කොටස මෙතන අයිති වෙනවා 20 කියන එක මෙතන 20 අගය මෙතන නෙවෙයි අයිති වෙන්නේ මෙතෙන්ට කියන එක තමයි ඒ ගැටලුවේදී විස්තර කරන්නේ 10 20 ප්‍රතිපාන්තරේ 10ට සමාන හෝ වැඩි නමුත් 20ට අඩු දත්ත සියල්ල අයත්. එහෙනම් 10ට සමාන හරිය 10 11 12 13 ඒවා තියෙනවා. ඊට පස්සේ 20ට වඩා අඩු ඒවා. ඒතර 20 මෙතන දාලා තිබ්බට 20 ආපු ගාම මේක යනවා ඊළඟ පන්ති ප්‍රාන්තරයට. අනිකුත් පන්ති ප්‍රාන්තරද එලෙසම වේ. ඒතර මේ විදිහටම තමයි අනිත් එකත් එන්නේ. 20 ඉඳලා 20 21 21 29ට යනකන් තියෙන මෙතන 30 ආපු ගාම 30 එනවා මෙතෙන්ට. ඒතර 30 කියන දත්තේ මෙතෙන් දෙන්නේ 40 කියන එක ওই විදිහට කියලා තමයි ඒ විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන පළවෙනි ප්‍රශ්නේ යන්නේ වගුවේ හිස්තැන් පුරවන්න. දැන් අපි මේ ඉස්සරවම කරන්න අවශ්‍යයි මෙන්න මේ වගුවේ හිස්තැන් පුරවන්න. ඒතර මෙතන පන්ති ප්‍රාන්තරයේ තියෙනවා සංඛ්‍යාතයේ තියෙනවා සමුච්චිත සංඛ්‍යාත වගුව. සමුච්චිත කියලා කියන්නේ මේ සංඛ්‍යාතයේ ක්‍රමයෙන් මේකෙන් මේකට එකතු කරනවා මෙතන ලියනවා මේකට මෙතන ආගේට මේක එකතු කරනවා. ඒ කියන්නේ සමාන දිගින් දිගටම මෙතන තියෙන සංඛ්‍යාව ඉහළ යනවා සමුච්චිත. ඉහළ යන්නේ කොහෙද මෙන්න මේ සංඛ්‍යාවත් එක්ක එකතු වෙලා. දැන් බලන්න මෙතන 6යි. එහෙනම් මෙතන සමුච්චිත සංඛ්‍යාතේ පටන් ගන්න වගුව 6න්. ඊළඟට 6ට 8 එකතු කරපුවම 8යි 6යි 14යි. 14 මෙතන තියෙනවා. ඊළඟට 14ට 12ක් එකතු කරනවා 14යි 12යි 26යි. 26 මෙතෙන්ද තියෙනවා. ඊළඟට 26ට 15ක් එකතු කරනවා 26යි 10යි 36යි 36යි 5යි 41යි. එහෙනම් 26ට 15ක් එකතු වෙච්චාම මෙතන එන්න ඕනේ 41ක්. ඊළඟට 41ට එකතු වෙන්න ඕනේ 5ක්. 41ට 5ක් එකතු වෙච්චාම 41යි 5යි 46යි. එහෙනම් 46යි 46ට කීයක් එකතු නොද්ද 48 වෙන්නේ. මෙතන තමයි හිස් තැන තියෙන්නේ. එහෙනම් 46ට තව දෙකක් එකතු වෙච්චාම දෙකක් එකතු වෙනවා 46යි 2යි 48යි. ඔන්න දැන් අපි පළවෙනි ප්‍රශ්نين අහපු පළවෙනි කොටස ඒ කියලා කියන්නේ වගුව පුරවන්න කියන එක මෙතන අපි වගුව පුරවලා අවසන් කරා. ඊළඟ මෙන්න මේ ඊළඟ දෙවෙනි ප්‍රශ්نين එතනින් අහන්නේ දී ඇති ඛණ්ඩාංග තල මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳ දැන් මෙතන ඛණ්ඩාංග තලය අපිට දීලා තියෙනවා ප්‍රස්ථාරය දීලා තියෙනවා වක්‍රය ඇඳ ඒ ඇසුරෙන් සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථය ලබා ගන්නවා. ඒතකොට මේ ඛණ්ඩාංග තලය පාවිච්චි කළා දැන් අපි මේ වගේ උදාහරණයක් විදිහට ඛණ්ඩාංග තලය මම ඇඳලා තියෙනවා මෙන්න මේක පාවිච්චි කරලා ඉවරලා මේක ප්‍රශ්න පත්‍රය වලගේ තියෙනවා පාවිච්චි කරලා ඉවරලා අපිට මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථාගය ලබා ගන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙතන සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථාගය කියලා කියන්නේ මේ සම්පූර්ණ සංඛ්‍යාතය දෙකෙන් බෙදපුවාම එනවා. ඒ කියන්නේ මෙතන සම්පූර්ණ සංඛ්‍යාත වල එකතුව 48යි. 48 දෙකෙන් බෙදපුවාම 24යි.
24ට අදාළ මේ පන්ති ප්‍රාන්තරේ කොයි තැනද තියෙන්නේ කියලා තමයි අපි මේකෙදි හොයාගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි අපි එහෙමනම් මේ වගුව ආශ්‍රය කරගෙන අපි අඳිමු ප්‍රස්ථාරය. එහෙනම් මේ ප්‍රස්ථාරය අඳිනකොට අපි දැනගන්න ඕන ඉස්සරම අක්ෂ දෙක. මේ අක්ෂය තමයි පන්ති ප්‍රාන්තරේ තියෙන්නේ 10 20 20 30 අපි මේකේ බැලුවොත් මෙතන 70ට යනකම් එතන ලකුණු කරලා මේවා ලකුණු කරලා ඉවරලා ඔන්න මෙතන පන්ති ප්‍රාන්තරය දැම්මා සංඛ්‍යාතය දාන්නේ සමුච්චිත සංඛ්‍යාතය දාන්නේ y අක්ෂයට. එතකොට ඔයාලට මේකට ලකුණු හම්බ වෙනවා මේ වගේ y අක්ෂයට දාන්න ඕනේ ඊළඟ මේක ලකුණු කරන්න ඕනේ මේ විදිහට. දැන් අපි මේ වගේ 10 20 30 විදිහට මේකේ ලකුණු කරන්න ඕනේ. පන්ති ප්‍රාන්තරේ පටන් ගන්නේ 10න් මෙතන පන්ති ප්‍රාන්තරේ පටන් ගන්නේ 10න් අවසන් වෙන්නේ 70න්. එහෙනම් 10 20 30 40 70ට යනකම් තියෙනවා. සංඛ්‍යාතය ගත්තොත් එimhe සංඛ්‍යාතයේ උඩරම තියෙනවා. සංඛ්‍යාතයේ ඔක්කොගෙම එකතු 48ක් සමුච්චිත සංඛ්‍යාත වගේ 48ක් තියෙනවා. අපි මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත කොටස තමයි ප්‍රස්ථාරයේ y අක්ෂයට ගන්න. එහෙනම් මම 48යි මම මෙතන 50ට යනකම් මම අරගෙන තියෙනවා කොටුවල. හරි එහෙනම් දැන් මේ ප්‍රස්ථාරය අඳින්න පටන් ගමු. ඉස්සරහම අඳින්න අවශ්‍ය වෙන්නේ 10 20 ඒකේ තියෙන සංඛ්‍යාතය තියෙන්නේ 6යි. එහෙනම් මෙතන සමුච්චිත සංඛ්‍යාතය තියෙන්නේ 20 මට්ටමේදී 6ක් වෙනවා. නම් 10 දී පටන් ගන්නවා. මෙතනින් පටන් ගන්නවා 10න් පටන් ගන්නවා 20ට යනකොට 6ක් එනවා. මෙතන 10 තියෙන්නේ නම් මෙතන 5යි 6 මෙතන. ඊට පස්සේ 20 30 අතර වෙනකොට ඒක ඊළඟ 20 ඉඳලා 30ට යනකොට 14ට යනකම් ඒක වැඩි වෙනවා. එහෙනම් 20 දී අපි ගන්නවා මේ 30 දී අපි ගන්නවා 30 දී 14යි. 30 දී 14යි. 10යි තව 7 මෙතන 15 මෙතන 14යි. ඊළඟ 40 දී 30 40 වෙනකොට ඒක 26ක් වෙනවා. එහෙමනම් මෙතන 40 දී මේ පැත්තෙන් 20 40 දී 26යි. 25යි 26 වෙන්නේ මෙතන. 25යි මෙතන 20 25 26. ඊට පස්සේ 50 දී 41ක් වෙනවා. එහෙනම් ප්‍රාන්තරය මෙතන 50 දී අපි ඉහළට ගත්තොත් එහෙම 40යි මෙතන 40යි 41 කියලා කියන්නේ මෙන්න මෙතන ලක්ෂය. ඊට පස්සේ 60 දී 46යි. එහෙමනම් අපි 60 දී 60 ලක්ෂ දිග ඉහළට යනවා. මෙතන 45 46 කියන්නේ මේ ලක්ෂය. ඊළඟට අවසාන එක 70 දී 48යි. එහෙමනම් 70 දී අපි ඉහළට යන්න ඕනවම ගියාපුවාම මෙතන 45 46 47 48 එන්නේ මෙන්න මේ ලක්ෂය. ඊළඟට මම මෙන්න මේ ලක්ෂය ආ කරලා ප්‍රස්ථාරේ ඔය විදිහට ඇඳගෙන යන්න අවශ්‍යයි. අවසානයේ අපි ඇඳලා පස්සේ වෙන්න මේ වගේ හැඩේ තියෙන ප්‍රස්ථාරයක් අපිට හම්බ වෙනවා. දැන් ප්‍රශ්නෙන් අහන්නේ අපිට මේකේ මධ්‍යස්ථය හොයන්න කියලා ප්‍රස්ථාරය ඇසුරෙන් අපි දන්නා සම්පූර්ණ සමුච්චිත සංඛ්‍යාතයේ උපරිමයේ තියෙන 48යි. ඒ කියලා කියන්නේ මෙතන සංඛ්‍යාතයේ ඔක්කොගෙම එකතුව 48ක් එන්නේ. 48 දෙකෙන් බෙදපුවාම 24යි. එහෙමනම් සංඛ්‍යාතයේ 24 වෙන පන්ති ප්‍රාන්තරයේ කොයි ලක්ෂයද කියලා අපි බලන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් සංඛ්‍යාතය මෙතන 20 21 22 23 24 මෙන්න මේ ලක්ෂ්‍ය දිගේ අපි යන්න අවශ්‍ය වෙනවා. ඔහොම ගියාපුවාම මෙන්න මෙතෙන්දී අපිට හම්බ වෙනවා ප්‍රස්ථාරය. ඒ හම්බෙච්ච තැන ඉඳලා පහළට එන්න ඕනම. මෙහෙම පහළට එන්න ඕන.
මෙතෙන් ආවට පස්සේ මෙතන අපිට හම්බෙන්නේ මෙතන 40 තියෙන අපි මෙතන එකින් එකට ගත්තේ 30 31 32 කොහොමම 40 දෙනා මෙතන එහෙනම් තියෙන්නේ 39. එහෙනම් මධ්‍යස්ථි වෙන්නේ එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය මධ්‍යස්ථය සමානයි 39යි. මේක වලට 38 විල තිබ්බත් වලට ලකුණු හම්බ වෙනවා. එතන අපි ආසන්න විදියට ගත්තොත් එimhe සියුම් පොඩි වැරද්දක් වුණා කියලා ගැටලුවක් වෙන්නේ 38 39 දෙකටම වලට පිළිතුරු ලබා දීමේදී ඒකෙදි ලකුණු වලට හම්බ වෙනවා 38 හෝ 39 දෙකම දෙන්නට දෙකෙන් කැමති එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ අවසාන ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඉහත දෙක කොටසේ ලබාගත් මධ්‍යස්ථයේ ඒ අඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයෙන් කොපමණ අපගමනයක් වේද? එහෙනම් 39 අඩංගු පන්ති ප්‍රාන්තරය තමයි 30 40 පන්ති ප්‍රාන්තරය. මේකේ මධ්‍යයේ තමයි 30යි 40 දෙකේ මැදාගේ ගන්නෙ. අපිට පුළුවන් 40යි 30 එකතු කරපුවාම 70යි 70 දෙකෙන් බෙදෙච්චාම 35යි. එහෙනම් 35න් කොච්චර අපගමනයක් තියෙනවද කියලා මේ දෙක අතර වෙනස කොච්චරද? දැන් අපිට ආපු උත්තරේ 39. එහෙනම් 35න් 39ක් අඩු වෙච්චාම මෙතන එන්නේ 4යි. එහෙනම් අපි 35න් 39ක් අඩු කරපුවාම නැත්නම් 39න් 35ක් අඩු කරොත් මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයයි අපිට ආපු මධ්‍යස්ථය අතර වෙනස තියෙන්නේ අපගමනය 4යි පිළිතුරු. දැන් මේ කොටසේ ලකුණු දිව්‍ය පටිපාටිය බලමු. මේකේ පළවෙනි දේ තමයි වගුවේ හිස්තැන් පුරවන්නට. ඒ කියලා කියන්නේ 41 46 දෙක මෙන්න මේ පිළිතුරු වල ලබා ගන්නවට ලකුණු 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ මධ්‍යස්ථ වෙනකොට ඒ කියලා කියන්නේ මේ ප්‍රස්ථාරය ඇඳලා මේව ලක්ෂ ලකුණු කරලා මෙතන ලකුණක් හම්බ වෙනවා. විශේෂයෙන්ම මේ 10 මෙතන ලකුණු කරනවට 10 දී මේ බිඳුව මට්ටම ලකුණු කරනට සංඛ්‍යාති බිඳුව කියලා ලකුණු කරනට හම්බ වෙනවා. මේ ප්‍රස්ථාරය අඳිනවට හම්බ වෙනවා. ඊට පස්සේ මේ මධ්‍යස්ථ ලකුණු කරන එකට ඒකල අවසානයේ මධ්‍යස්ථය හොයාගන්න තැනට එනකන් මෙතෙන්දි මේ කොටසට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊළඟ මේ 35 39 අතර පන්ති ප්‍රාන්තරයේ මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයේ 35 කියලා හොයාගන්න එකට සහ අපගමනය 4යි කියලා ගන්න එකට ලකුණු 2ක් හම්බ වෙනවා. එතකොට 5යි 3යි 8යි 2යි 10 මේ ප්‍රශ්නේ ලකුණු 10 හම්බෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ලකුණු 10 හම්බෙන්නේ. රයිට්. එහෙමනම් අපි දැන් මේ වෙනකොට 2018 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ A සහ පළවෙනි කොටසේ A කොටසට සහ B කොටසකින් කොටස් දෙකටම සම්පූර්ණයෙන් පිළිතුරු ලබලා ඒවට මාර්ග ස්කීම් එකේ එහෙම නැත්නම් ප්‍රශ්න ලකුණු දබා දෙන පිළිවෙල ගැනත් අපි සාකච්ඡා කරා. එහෙමනම් ඊළඟ වීඩියෝ ඉඳලා අපි ඔයාලත් එක්ක හම්බෙන්නේ 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තියෙන ගැටලු සාකච්ඡා කිරීමට. එහෙමනම් හොඳයි. එහෙමනම් අදට මේ වීඩියෝෙන් ඔයාලත් සමු ගන්නවා.